ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. ආයුබෝවන් සුබ උදෑසනක් හැමෝටම. ඉතින් දරුවනේ අද අපි සිත FM ගුරුගෙදර වැඩසටහනෙන් ඔයත් එක්ක හමු වෙන්නේ ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය O level ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දීම සඳහා ඔබට වැදගත් කොටස් කිහිපයක් සාකච්ඡා කරන්න. ඉතින් අපි සිත FM එකත් එක්ක කරන මේ ගුරුගෙදර වැඩසටහන ආරම්භ කළා මේ වෙනකොට සති දෙකක් ගත වෙලා. පසුගිය සති දෙක තුල මම ඔයත් එක්ක සාකච්ඡා කළා ව්‍යාපාර අධ්‍යයනය කියන කොටස අපේ සිලබස් එක තුල තියෙන ව්‍යාපාර අධ්‍යයනය කියන කොටස කොහොමද O level කොමර්ස් පේපර් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. එතනදී ඔයාලට මතකයි නම් විශේෂයෙන්ම අපි 10 ශ්‍රේණිය ව්‍යාපාර අධ්‍යයන පාඩම් 3 කොමර්ස් පේපර් එකත් එක්ක සම්බන්ධ වෙච්ච විදිහ සහ 11 ශ්‍රේණිය ලොකුම ව්‍යාපාර අධ්‍යයන පාඩම වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම ඔයාගේ O level කොමර්ස් පේපර් එකට සම්බන්ධන විදිය, එතනදී ලැබෙන ලකුණු ප්‍රමාණය, පසුගිය O level පේපර්ස් වලදී අහලා තියෙන ප්‍රශ්න, ඒවට පිළිතුරු අපි සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් අද මම තීරණය කළා අපේ O level පේපර් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන ගිණුම් කරන අධ්‍යයනය ඔයත් එක්ක සාකච්ඡා කරන්න. ඔයාට මට පුළුවන් උපරිමෙන් මෙම මාධ්‍ය හරහා උගන්වන්න. එතනදී සුපුරුදු ආකාරයෙන් මම ඔයාට මුලින්ම පැහැදිලි කරලා දෙන්නම් O level පේපර් එකට අදාළ ගිණුම් කරන කොටස් මොනවද, ඒ වගේන් ලකුණු ලැබෙන්නේ කොහොමද කියන එක මම මුලින්ම කෙටියෙන් සාකච්ඡා කරන්නම්. අපේ O level කොමර්ස් පේපර් එකේ ලකුණු සංඛ්‍යාව ගත්තාම මේ ලකුණු සංඛ්‍යාවෙන් 60%ක් අපේ මුළු ලකුණු 100න් ලකුණු 60ක් සකස් වෙන්නේ ගිණුම් කරන අධ්‍යයනය මගින්. ගණිතමය කොටසක් 9 වසරෙන් 10 වසරට ආපු දුවලා පුතාලා අපේ විෂය තුල ගණිතමය කොටසක් ඉගෙන ගත්තනම් ඒ කොටස ඊටාම අලුත් කොටසක්. ඒක තමයි ගිණුම් කරන අධ්‍යයන විෂය. අපේ මුළු පේපර් එක තුල අපි ලියන්නේ ලකුණු 100ක් වෙනුවෙන් උනාට අපේ මුළු පේපර් එකේ ලකුණු සංඛ්‍යාව ලකුණු 120ක් දරුවනේ. ඒ ලකුණු 120න් අපිට ලිවීම සඳහා ප්‍රශ්න තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ එතනදී යම් ප්‍රශ්න කිහිපයක් අතාරින්න පුළුවන්. මුළු කොමර්ස් පේපර් එකේ ලකුණු 120 ගත්තාම මේ ලකුණු 120 බෙදුන කොටස් දෙකකට අනිවාර්ය MCQ පේපර් එක ලකුණු 40යි ලකුණු 60ක් ලබා ගැනීම වෙනුවෙන් සෙකන්ඩ් පේපර් එක ලකුණු 80යි. මේ ලකුණු 80 බෙදුනේ මෙන්න මේ විදිහට. කේස් ස්ටඩි එක සිද්ධි අධ්‍යයන ප්‍රශ්නය O level කොමර්ස් පේපර් එකේ පළමු ප්‍රශ්නය ඒ කියන්නේ ලකුණු 20යි. ව්‍යාපාර අධ්‍යයන කොටස සාමාන්‍යයෙන් O level පේපර් එකක හඳුන්වන්නේ එක කොටස ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න 3ක් තියෙනවා ලකුණු 8 බැගින්. ඒ ප්‍රශ්න 3න් අපිට තෝරගන්න වෙන්නේ ප්‍රශ්න 2යි. එක් ප්‍රශ්නයකට ලැබෙන ලකුණු සංඛ්‍යාව 8යි. ප්‍රශ්න 3ක් තියෙනවා කියලා කියන්නේ දරුවනේ 8 ඒවා 3ක් ලකුණු 24යි. දෙක කොටස ගිණුම්කරණය කියලා ඔබේ O level ප්‍රශ්න පත්‍රය හඳුන්වන්නේ. දෙක කොටස ගිණුම්කරණය තුල ප්‍රශ්න තියෙනවා දරුවනේ 3ක්. මේ ප්‍රශ්න 3න් අපි පිළිතුරු ලියන්න අවශ්‍ය ප්‍රශ්න දෙකකට පමණයි. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් අපිට අතාරින්න පුළුවන්. මේ එක ප්‍රශ්නයකට ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. 12 ගානේ ප්‍රශ්න 3ක් කියන්නේ ලකුණු 36යි. එහෙමනම් සෙකන්ඩ් පේපර් එකේ දල සංයුතිය ආයි මතක් කළොත් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි ලකුණු 20යි. ඊළඟ කොටසෙන් ප්‍රශ්න 3යි ලකුණු 8 බැගින් ලකුණු 24යි. ඊළඟ කොටස ගිණුම්කරණය කොටස ප්‍රශ්න 3යි ලකුණු 36යි. 20 එකතු කිරීම 24 එකතු කිරීම 36 කීයද? 20යි 24යි 44යි 44යි ගිණුම්කරණය 36යි ලකුණු 80යි. මේ ලකුණු 80ෙන් අපි පිළිතුරු ලියන්නේ ලකුණු 60ක් ලබා ගැනීම වෙනුවෙන්. ඒ කියන්නේ අපිට ව්‍යාපාර අධ්‍යයනයේ ලකුණු 8ක ප්‍රශ්නයකුයි ගිණුම්කරණයේ ලකුණු 12ක ප්‍රශ්නයකුයි අතාරින්න පුළුවන් නිවැරදි තෝරා ගැනීමේ ක්‍රමවේදයක් තුල. එහෙමනම් අපි අතාරන ලකුණු සංඛ්‍යාව ලකුණු 8 සහ ලකුණු 12 ලකුණු 20ක් අතහැරියාම අපිට ලකුණු 60ක් ලැබෙනවා සෙකන්ඩ් පේපර් එක තුල. මුළු O level ප්‍රශ්න පත්‍රයේ ගිණුම්කරණය ලකුණු කීයක් එනවද සර් කියලා ඇහුවොත් ව්‍යාපාර අධ්‍යයනය ගිණුම්කරණය කියන මේ විෂය තුල MCQ පේපර් එක පළමු පත්‍රය ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න 16යි ගිණුම්කරණය ප්‍රශ්න 24යි. ඒ කියන්නේ ගිණුම්කරණය ලකුණු 24ක් ලැබෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල. එහෙනම් ලකුණු වැඩිම සංඛ්‍යාවක් ලැබෙන්නේ අපිට පේනවා ගිණුම්කරණ අධ්‍යයනය කියන කොටසින්. ඒ වගේම සෙකන්ඩ් පේපර් එක ඊටාම කෙටියෙන් කිව්වොත් ලකුණු 80ක් තියෙනවා කියලා අපි කිව්වා සෙකන්ඩ් පේපර් එකේ ලකුණු. මේ ලකුණු 80ෙන් ව්‍යාපාර අධ්‍යයන ලකුණු, සිද්ධි අධ්‍යයන ප්‍රශ්නය පළමු ප්‍රශ්න ලකුණු 8යි, ව්‍යාපාර
ව්‍යාපාරයක් දෙන කොටසේ ලකුණු 24යි. ලකුණු 80න් ලකුණු 32යි ව්‍යාපාරාධ්‍යනය. ඔබට පැහැදිලි කියලා මං හිතනවා. එහෙමනම් අර ඉතුරු වෙච්ච ලකුණු සියල්ලම හෙවත් අනිවාර්ය පළමු ප්‍රශ්නය තුල ගිණුම් කරන ලකුණු 12යි. ගිණුම්කරණය කියන විශේෂම කොටස තුල ගිණුම්කරණය ලකුණු 36යි. ඒ කියන්නේ 36 එකතු කිරීම 12 ලකුණු 48යි ගිණුම්කරණය. එහෙනම් ලකුණු 80 බෙදුනේ කොහොමද? ව්‍යාපාර අධ්‍යයනයෙන් ලකුණු 32යි. ගිණුම්කරණ අධ්‍යයනයෙන් ලකුණු 48යි. ඒ අනුව අපිට පේනවා 32 එකතු කිරීම 48 ලකුණු 80යි. ඉතින් අපි පිළිතුරු ලියන ලකුණු 60ක් තියෙනවනේ දරුවනේ. MCQ පේපර් එක නම් අනිවාර්යයිනේ. සෙකන්ඩ් පේපර් එකේ අපි ලකුණු 60 ලබා ගැනීමට නියමිත ලකුණු හැදෙන්නේ මෙහෙමයි. කේස් ස්ටඩි එක අනිවාර්යයි ලකුණු 20යි. ව්‍යාපාර අධ්‍යයන කොටස ලකුණු 8 ප්‍රශ්න දෙක ලකුණු 16යි. ගිණුම් කරන අධ්‍යයනය කොටස ලකුණු 24යි. ඒ කියන්නේ ලකුණු 12 ප්‍රශ්න දෙකක්. එතකොට 20 එකතු කිරීම 16 එකතු කිරීම 24 ලකුණු 60යි. එතනත් අපිට පැහැදිලි සෙකන්ඩ් පේපර් එක තුලත් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලැබිලා තියෙන්නේ ගිණුම් කරණයට. ඔබ පිළිතුරු ලියන ලකුණු 60න් ව්‍යාපාර අධ්‍යයන ලකුණු සංඛ්‍යාව හරියටම ලකුණු 24යි. ගිණුම් කරන ලකුණු සංඛ්‍යාව ලකුණු 36යි. එහෙනම් අපිට පේනවා ව්‍යාපාර අධ්‍යයනයට වඩා ලකුණු වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ O level commerce paper එකේ ගිණුම් කරණය කියන කොටසට. එහෙමනම් ඒ ගිණුම් කරණයට ලකුණු ලබා ගන්නේ කොහොමද? හැමදාම O level paper එකේ ගිණුම් කරණය සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද? විශේෂයෙන්ම අද දවසේ අපි සාකච්ඡා කරනවා 10 ශ්‍රේණිය පළවෙනි ගිණුම් කරන පාඩම් කිහිපය. ගිණුම් කරණය හැඳින්වීම, ගිණුම් කරන සමීකරණය, ද්විත්ව සටහන් න්‍යාය වගේ වැදගත්ම ගිණුම් කරන පාඩම් කිහිපයක් මේ පාර O level paper එකත් එක්ක සම්බන්ධ වෙන විදිය අපි තව සාකච්ඡා කරමු මේ ගීතයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අද අපි සාකච්ඡා කරන්න තීරණය කළේ 10 ශ්‍රේණිය ගිණුම් කරන මූලික පාඩම් කිහිපය ඔබේ O level paper එකත් එක්ක සම්බන්ධ වෙන විදිහ. ඉතින් අද වැඩසටහන මේ පාර O level කරන දරුවන්ට වගේම දැන්ට 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න දරුවන්ටත් ගොඩක් වැදගත් වෙයි. මේ අවුරුද්ද අපි දැක්කනේ හරියට පාසල් යන්න බැරි වුණා, හරියට උපකාරක පන්තිවලට සහභාගී වෙන්න බැරි වුණා. ඒ නිසා ගිණුම්කරණය වගේ අලුත් විෂයක් තවත් කල් නොකර හිටියොත් අපිට මේ විෂයත් එපා වෙන්න පුළුවන්. ඒ නිසා අද අපි චූටි ආරම්භයක් ගමු. ගිණුම්කරණයේ මූලික හැඳින්වීම සමග ගිණුම්කරණ සමීකරණය සහ ද්විත්ව සටහන් න්‍යාය O level papers වල සම්බන්ධ වෙච්ච විදිය ඉගෙන ගන්න සහ ඒක මගින් අපේ O level paper එකට අත්දැකීමක් ගන්න. මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න මම හිතනවා ඔයා ගාව 10 ශ්‍රේණිය පෙළ පොත ඔබ ළඟට දැන් ගත්තොත් හොඳයි. ඒ වගේම O level ලියන දරුවන්ගෙන් මම ඉල්ලීමක් කරනවා ඔබ ගාව බොහෝ විට මේ වෙනකොට තියෙනවා පසුගිය වසර 4ක O level ප්‍රශ්න පත්‍ර. ඒ ප්‍රශ්න පත්‍ර 4ත් ඔබේ ළඟට ගන්න. මම O level paper එක තුල 10 ශ්‍රේණිය පළවෙනි ගිණුම් කරන පාඩම් කිහිපය සම්බන්ධ වෙච්ච විදිය ඔබට මට පුළුවන් උපරිමෙන් තේරුම් කරලා දෙන්න. මේ වගේ ගුවන් විදුලි නාලිකාවක ගිණුම්කරණය වගේ ගණිතමය විෂයක් ඔබට හඳුන්වා දීම, ඔබට ඉගැන්වීම මටත් ඉමහත් අභියෝගයක්. එම නිසා මම විශ්වාස කරනවා මෙහි උපරිම සාර්ථකත්වය ලබා ගැනීමට ඔබ ගාවත් මම පෙර කියූ ලෙස 10 ශ්‍රේණියේ පෙළ පොත සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර තබා ගැනීම වැදගත්. සෑම O level ප්‍රශ්න පත්‍රයකම MCQ ප්‍රශ්න 5ක් ඇවිල්ලා තියෙනවා ගිණුම් කරන සමීකරණය, ගිණුම් කරණය හැඳින්වීම සහ ද්විත්ව සටහන් න්‍යාය කියන පාඩම් තුනෙන්. මම 2016 O level paper එක උදාහරණයක් කරගන්නවා. 2019 O level paper එකෙන් මම ඔබට ඒක ඔප්පු කරලා පෙන්නන්නම් ඒ ප්‍රශ්න සම්බන්ධ වෙච්ච විදිහ. 2016 O level paper එකේ ප්‍රශ්නාංක 17 හැමදාම O level paper එකේ ප්‍රශ්නාංක 17 ඔබ බැලුවොත් පසුගිය වසර කිහිපය තුල හැමදාම අහලා තියෙන්නේ සමීකරණ බලපෑමක්. ප්‍රශ්නාංක 18 ඒ වගේම ගිණුම් කරන සමීකරණ විචල්‍යයන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක
19 තුල බොහෝ විට අහලා තියෙන්නේ ගිනුම් වර්ග සමග අපේ විෂය තුල ප්‍රධානම න්‍යායක් තියෙනවා හරබැර න්‍යාය කියලා. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක්. ඒ වගේම ප්‍රශ්නාංක 21 තුලත් ඒ ගිනුම් ඒ හරබැර න්‍යායම සම්බන්ධ කරලා ප්‍රශ්න අහලා තියෙනවා. මම ඒ නිසා O level පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 4 අධ්‍යයනය කිරීමෙන් දැකපු දෙයක් තමයි දරුවනේ ඔබේ ගිනුම්කරණය කොටස තුල ප්‍රශ්නාංක 17 සිට ප්‍රශ්නාංක 21 දක්වා ආසන්න වශයෙන් ප්‍රශ්න 5ක් ඇවිල්ලා තියෙන්නේ ගිනුම්කරණ හැඳින්වීම සමීකරණ සහ ද්විත්ව සටහන් න්‍යාය කියන මාතෘකාවලින්. ගිනුම්කරණ හැඳින්වීම ගැන ඉතාම කෙටියෙන් කතා කරන්න කැමති මේ වෙලාව තුල. මොකද්ද ගිනුම්කරණය කියන්නේ? 2016 O level paper එකෙත් අහලා තියෙනවා ගිනුම්කරණය යනු කුමක්ද? මොකද O level paper එකේ හැම ප්‍රශ්නයකම එක නිර්වචනයක් අහනවනේ. 2016 O level paper එකේ යන්නේ ගිනුම්කරණය යනු කුමක්ද? මම උත්තරේ කියන්නම් තව චුට්ටකින්. 2017 O level paper එක අහනවා වගකීමක් යනු කුමක්ද? 2018 O level paper එක අහනවා දරුවෝ වත්කමක් යනු කුමක්ද? 2019 ගිය අවුරුද්ද අවසාන O level වසර අහනවා හිමිකමක් යනු කුමක්ද? අපි මේවට දෙන පිළිතුරුත් එක්ක විෂය ගැන පොඩි අවබෝධයක් ගමු. ගිනුම්කරණය කියන්නේ ව්‍යාපාරවල තියෙන ගණිතමය විෂය. ගිනුම්කරණය මගින් කරන්නේ ව්‍යාපාරයේ අයිතිකරු, ව්‍යාපාරයේ කළමනාකරු, සේවකයන් වෙනුවෙන් වෘත්තීය සමිති විවිධ පාර්ශව ව්‍යාපාරයේ තොරතුරු විමසනවා. අයිතිකරු කැමති දැනගන්න මගේ ව්‍යාපාරයේ කොච්චරක් ලාභ ලබලද? මගේ ව්‍යාපාරයේ දේපල කොච්චරක් තියෙනවද? මගේ ව්‍යාපාරයේ කොච්චරක් ණය වෙලාද? සේවකයෝ වෙනුවෙන් වෘත්තීය සමිති කැමති ව්‍යාපාරයේ තොරතුරු හොයන්න සේවකයන්ගේ වැටුප් වැඩි කර ගැනීම සඳහා, සේවකයන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා, කළමනාකරු ආසයි ව්‍යාපාරයේ තොරතුරු දැනගන්න ඔහුගේ රැකියාවේ වර්ධනය සඳහා, ඔහු ලබාගත් තීරණවල නිවැරදිභාවය විමසීම සඳහා. ඒ විතරක් නෙමේ ව්‍යාපාරයට ඇල්මැති පාර්ශව ගොඩක් ඉන්නවනේ. උදාහරණයක් රජය ගැන හිතන්න. රජයත් ව්‍යාපාරයේ ගිනුම් වාර්තා පිළිබඳව සැලකිල්ලක් දක්වනවා. මොකද රජයට බදු ආදායමක් ලබා ගැනීම සඳහා. බැංකුවකට ගියාම අනේ කළමනාකාරතුමෝ මට ලෝන් එකක් ඕනේ ව්‍යාපාරය දියුණු කරගන්න කියපු ගමන් බැංකු මැනේජර් අපිට ලෝන් දෙන්නේ නැහනේ දරුවනේ. එයාත් අහන්නේ ව්‍යාපාරේ තත්ත්වය කොහොමද? තියෙන දේපල මොනවද? මේ අවුරුද්දේ කීයක් ලාභ ලබලද? කො ගේන්න බලන්න ගිනුම් මූල්‍ය ප්‍රකාශන කිහිපයක්. ඒ නිසා ගිනුම්කරණය කියන විෂය හදලා තියෙන්නේ ඔය කියපු හැමෝටම ප්‍රයෝජනවත් තොරතුරු සපයන්න. ඒ නිසා ගිනුම්කරණය කියන්නේ මොකද්ද කියලා 10 ශ්‍රේණියේ පෙළපොත මෙන්න මෙහෙම කියනවා. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිනුම්කරණය වේ. මම තව පාරක් කියන්නම් අහගන්න. ව්යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශවවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිනුම්කරණය වේ. එනම් ගිනුම්කරණය කියන විෂය හදලම තියෙන්නේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සපයන්න. 2016 O level paper එක අහලා තියෙන්නේ ඔන්න ඔය ගිනුම්කරණය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ තමයි. ඉතින් ගිනුම්කරණය තුල ප්‍රධානම දෙයක් තමයි ගනුදෙනු. මං ඊටාම කෙටියෙන් කියන්නම් ව්‍යාපාරයක ගනුදෙනුවක් සිදු වෙනවා කියලා කියන්නේ. ව්‍යාපාරය වෙනත් පාර්ශවයක් සමග සිදු කරන හුවමාරු කටයුත්තක්. උදාහරණ වශයෙන් කිව්වොත් භාණ්ඩ තොගයක් මිලදී ගත්තා. භාණ්ඩ තොගයක් විකුණුවා. නිකන් නෙමේ වටිනාකම් සමග 50000ක සේවක වැටුප් ගෙව්වා. ලක්ෂයක බැංකු ණයක් ලබා ගත්තා. 5000ක විදුලි බිලක් ගෙව්වා. මේ පාර O level paper එකේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දරුවනේ ගනුදෙනු යනු. අහගන්න එකේ පිළිතුර ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශව අතර සිදුවන සම්පත් හුවමාරු වීම ගනුදෙනු වේ. රුපියල් 10000ක තොගයක් විනාශ වෙන්න පුළුවන්. ලැබෙන්න තිබ්බ රුපියල් 3000ක ණය මුදලක් බොල් ණය වෙන්න පුළුවන්. ඒවත් ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාර ගනුදෙනු ප්‍රධාන කොටස් දෙකයි. මුදලට සහ ණයට. මුදලට සිදුවන ගනුදෙනු වලට තව නමක් කියනවා අපි අත්පිට සිදුවන ගනුදෙනු. අනිත් එක අපි ණයට සිදුවන ගනුදෙනු වශයෙන්ම කියනවා. ඔය ගනුදෙනුවක් සිදු වෙන්නේ මුදලටද එහෙම නැත්නම් ණයටද? ඒක පැහැදිලිව O level ප්‍රශ්න පත්‍රය තුල කියනවා. හැබැයි කිසියම් පුද්ගලයෙක්ගේ නමක් කියලා මිලදී ගත්තා කිව්වොත් කිසියම් පුද්ගලයෙක්ගේ නමක් සඳහන් කරලා විකුණුවා කියලා කිව්වොත් එය ණය ගනුදෙනුවක් වශයෙන් සලකන්න. උදාහරණයක් සමන්ගෙන් තොගයක් මිලදී ගැනීම රුපියල් 50000යි. සමන්ට තොගයක් විකිණීම රුපියල් 25000යි. පුද්ගල නමක් සම්බන්ධ කරලා ගනුදෙනුවක් කිව්වොත් මිලදී ගැනීමක් හෝ විකිණීමක් වශයෙන් එය ණයට සිදුවෙච්ච ගනුදෙනුවක් වශයෙන් අපි සලකනවා. එහෙම නැතුව මුදලට ගත්තා, මුදලට විකුණුවා, ණයට ගත්තා, ණයට විකුණුවා කියද්දී අපිට ඒකෙත් කියන භාෂා
භාෂාමය අදහස ගොඩක් පැහැදිලි. අපි වත්කම් හිමිකම් වගකීම් O-level paper එකේ සම්බන්ධ වෙච්ච විදිහ කතා කරමු මේ විරාමයෙන් පස්සේ. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. කොරෝනා නිසා ඉස්කෝලේ යන්න බැරි වුණා, පන්ති යන්න බැරි වුණා, වැඩ ගොඩක් පාඩු වුණා. ඒ වගේ අවස්ථාවක මේ පාරේන O-level කොමර්ස් පේපර් එක ඔබට පෙන්වන්නයි අපි මේ උත්සාහ කරන්නේ. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අත්දැකීම් සමගින් ඔබේ පෙළ පොත ළඟ තියාගෙන පසුගිය වසර 4ක O-level papers ළඟට අරගෙන මාත් එක්ක එකතු වෙන්න මේ වැඩසටහන තුලින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා. අපි කතා කළා O-level paper එකේ ගිණුම්කරණයේ හැඳින්වීම කියන කොටස තුල ගිණුම් කරන නිර්වචනය, අහන්න පුළුවන් ප්‍රශ්නයක් ගනුදෙනු, උදාහරණ සාකච්ඡා කරලා මෙතෙන්ට අපි ඇවිල්ලා ඉන්නේ. මං කිව්වා අපි මේ වෙලාව තුල කතා කරන්න ලෑස්ති වත්කම් හිමිකම් සහ වගකීම් කියන මූලික ගිණුම් කරන විචල්යන් කිහිපය. 2018 වගේ O-level paper එකක අහලා තියෙනවා වත්කම් කියන්නේ මොකක්ද කියලා. දරුවනේ වත්කම් කියන්නේ ව්‍යාපාරයක් සතු සියලුම සම්පත්. O-level paper එකක් තුල ප්‍රශ්නයක් ඇහුවාම ඔබේ පෙළ පොත දීපු පිළිතුරම ලිවීමට උත්සාහ කරන්න. 2018 O-level paper එකේ ඇහුවේ වත්කමක් යනු කුමක්ද කියලානේ. පිළිතුරු පත්‍රය තුල ලකුණු දෙනවා මෙන්න මේ පිළිතුර වෙනුවෙන් මේක ඔබේ පෙළ පොතේ තියෙන පිළිතුරට සෑහෙන ප්‍රමාණයක් සමානයි, සමීපයි, සම්බන්ධයි. වත්කමක් කියන්නේ අපිට පේන ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර වගේ දේවල්නේ. ඒතර මේකට නිර්වචනයක් හදන්නේ කොහොමද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඉඩම අද අපිට නිකම්ම පාත් වෙච්ච දෙයක් නෙමෙයිනේ. අපි කවදා හරි සල්ලි දීලා මොකක් හරි උවමාරුවකින් එක්ක කෙනෙක්ගේ පරිත්‍යාගයකින් කෙසේ හෝ අතීත ගනුදෙනුවකින් සිදුවෙච්ච ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ මේ ඉඩමෙන්, මේ ගොඩනැගිල්ලෙන් අනාගතයේ අපිට ප්‍රතිලාභ ලැබෙනවා. ව්‍යාපාරය පාලනය කරන සම්පත් වත්කම් වේ. 10 ශ්‍රේණිය පෙළපොත බලන්න තවදුරටත් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරයේ පාලනය කරන සම්පත් වත්කම් වේ. වත්කම් වර්ග තියෙනවා. ජංගම නොවන වත්කම්, ජංගම වත්කම්, ජංගම වත්කම් කෙටිකාලීනයි, මාස 12කට වඩා අඩු කාලයක් පවතින වත්කම්, මාස 12කට වඩා අඩු කාලයක් තුල වෙනස් වෙන වත්කම්, ජංගම වත්කම් වෙනකොට ඊට වඩා වැඩි කාලයක් තියෙන වත්කම් හෙවත් ජංගම වත්කම් නොවන සියලුම වත්කම් ජංගම නොවන වත්කම් වේ කියලා ඔබේ 10 ශ්‍රේණියේ පෙළ පොත සඳහන් කරලා තියෙනවා. ජංගම නොවන වත්කම් වලට උදාහරණ කියන්න ගියොත් මේ වෙනකොට 11 ශ්‍රේණියේ මූල්‍ය ප්‍රකාශන පාඩමත් කරලා තියෙන නිසා ඔබ දන්නවා ඉඩම, ගොඩනැගිල්ල, යන්ත්‍ර සූත්‍ර, මෝටර රථ, කාර්යාල උපකරණ, අවශ්‍ය නම් ස්ථාවර තැන්පතු, ආයෝජන වගේ දේවල් ජංගම නොවන වත්කම් කියන්න පුළුවන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තව දන්න නිසා ජංගම වත්කම් ද්‍රවශීලතා පදනම අනුව පිළිවෙලත් ඔබට මතක ඇති. අවසාන තොගය, ණය ගැතියෝ, ලැබිය යුතු ආදායම්, ඉදිරියට ගෙවූ වියදම්, බැංකු ශේෂය, මුදල් ශේෂය. එම නිසා 10 ශ්‍රේණිය මුලදී කතා කරපු වත්කම් වර්ගීකරණය 11 ශ්‍රේණිය මූල්‍ය ප්‍රකාශන පාඩමටත් ලස්සනට සම්බන්ධ වෙලා තියෙනවා කියලා ඔබ දන්නවා. 2018 පේපර් වත්කම් යනු අහනකොට 2019 O-level paper එක අහනවා හිමිකම් කියන්නේ මොකක්ද කියලා. හිමිකම කියන්නේ අයිතිය. හිමිකරු කියන්නේ අයිතිකරු. ඒ නිසා හිමිකම කියන්නේ ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. හිමිකම කියන්නේ ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. හිතන්න ඔබේ තාත්තා ලක්ෂ 100ක් දරලා ගෙයක් හැදුවා කියලා. ඔබේ නිවසේ වටිනාකම ලක්ෂ 100ක්. ඒතර මේ ලක්ෂ 100ම තාත්තට අයිතිද වෙන්න පුළුවන්. හැබැයි තාත්තගෙන් අහලා බැලුවොත් තාත්තේ මේ නිවස හදන්න ණය මොනා හරි ගත්තද? තාත්තා කිව්වොත් ඔව් මේ නිවස හදන්න ගත්ත ණයවල තවත් අපිට ලක්ෂ 25ක් ගෙවන්න තියෙනවා. ලක්ෂ 100ක ගෙයක් හැදුවා. හැබැයි ලක්ෂ 25ක් අපි තාමත් බාහිර පාර්ශවයන්ට ණය වෙලා ඉන්නවා. එහෙමනම් තාත්තගේ සැබෑ හිමිකම කීයද? ලක්ෂ 100මද? නෑ, ලක්ෂ 75යි. තාත්තා මිලදී ගත්ත මෝටර රථයක්. අපි හිතමු ඒකේ වටිනාකම ලක්ෂ 50යි කියලා. හැබැයි යෝකෙන් ලක්ෂ 40ක්ම ලීසින්, ලක්ෂ 40ක්ම කල්බදු ණය. එහෙනම් තාත්තගේ සැබෑ හිමිකම කොච්චරද මේ වාහනේ සම්බන්ධයෙන්?
මේ වාහනේ සම්බන්ධයෙන් තාත්තගේ සැබෑ හිමිකම රුපියල් ලක්ෂ 50 නෙමේ, ණයට ගත්ත ලක්ෂ 40ක් නෙමේ, 50 අඩු කිරීම 40 ලක්ෂ 10. එහෙනම් හිමිකම කියන එක පැහැදිලිද? 2017 O level paper එක අහලා තියෙනවා අපේ සිලබස් එකේ. වගකීමක් යනු කුමක්ද? වගකීමක් කියන්නේ ගෙවන්න තියෙන දෙයක්. වගකීමක් කියන්නේ බැඳීමක්. වගකීම් ඇති වෙන්නේ අතීත ගනුදෙනුවක සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන්. බැංකුවෙන් ණයට ගත්ත නිසා බැංකු ණය කියලා වගකීමක් ඇති වෙලා. ගෙවල් ගාව කඩේ මුදලාලි ණයට භාණ්ඩ ගත්ත නිසා ණය හිමි කියලා වගකීමක් ඇති වෙලා. විදුලිය දුරකථන සේවා පාවිච්චි කරපු නිසා බිල් ඇවිල්ලා තාම බිල ගෙවලා නැහැ. ගෙවිය යුතු විදුලිය, ගෙවිය යුතු දුරකථන කියලා වගකීම් ඇති වෙලා. එන වගකීම් කියලා කියන්නේ අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය. ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය තමයි වගකීම් කියලා කියන්නේ. මේ වගකීමුත් කොටස් දෙකක් වශයෙන් කිව්වා ඔබේ 10 ශ්‍රේණිය පෙළ පොත. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ජංගම නොවන කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට වැඩි කාලෙකින් ගෙවන ණය. ජංගම කියන්නේ අවුරුද්දකට අඩු කාලෙකින් ගෙවන ණය. ඒ නිසා අපේ 11 ශ්‍රේණිය දරුවෝ දන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන ඉගෙන ගත්ත නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ජංගම නොවන වගකීම් කියලා බොහෝ විට එන්නේ එකයි. බැංකු ණය, අවශ්‍ය නම් තව ගන්න පුළුවන් උකස් ණය. ජංගම වගකීම් ඔබට මතක ඇති උදාහරණ: ණයට භාණ්ඩ ගත්ත නිසා ඇතිවෙච්ච ණය ණය හිමියෝ, ණයට සේවා ගත්ත නිසා ඇතිවෙච්ච ණය උපචිත හෙවත් ගෙවිය යුතු වියදම්. ඒ වගේම බැංකු ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා චෙක්පත් නිකුත් කරන්න අවසරයක් ගත්තා. අපි ඒක පාවිච්චි කළා, බැංකු ශේෂය පාවිච්චි කළා වැඩිපුර. එතකොට කියනවා බැංකු අයිරාව කියලා. බැංකු අයිරාවත් ජංගම වගකීමක් වශයෙන් අපිට සලකන්න පුළුවන්. අපි මේ කතා කළේ 10 ශ්‍රේණිය ගිණුම්කරණය මූලික හැඳින්වීමක් සහිත පාඩම O level paper එකත් එක්ක සම්බන්ධ වෙච්ච විදිය. පසුගිය O level papers වල අහලා තිබ්බේ ගිණුම්කරණය, වත්කම්, හිමිකම්, වගකීම් වගේ නිර්වචන. මේ වසරේ ඔබෙන් අහන්න පුළුවන් තව නිර්වචන දෙකක් තියෙනවා. මූලික වශයෙන් මේ පාඩම තුල ආදායම සහ වියදම්. ඒ නිසා 10 ශ්‍රේණිය පෙළ පොත අනුව ආදායම් සහ වියදම් කියන්නේ මොනවද කියලා ඔබ බලා ගන්න එක හොඳයි. එමගින් ඔබට තව වාසියක් O level paper එක තුල ලැබෙයි. අපි තව දේවල් කිහිපයක් සාකච්ඡා කරමු, විශේෂයෙන්ම ගිණුම් කරන සමීකරණය කියන කොටස. අපි ආරම්භ කරමු මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අද අපි කතා කරමින් ඉන්නේ 10 ශ්‍රේණිය මූලික ගිණුම් කරන පාඩම් කිහිපයක් අපේ O level paper එකත් සමග සම්බන්ධ වෙන විදිය. අපි මීට පෙර අවසන් කළා 10 ශ්‍රේණිය ගිණුම්කරණයේ හැඳින්වීම කියන පාඩම O level papers වල සම්බන්ධ වෙච්ච විදිය. අපි දැන් කැමතියි කතා කරන්න ගිණුම් කරන සමීකරණය කියන පාඩම O level කොමර්ස් paper එකේ සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. ගිණුම්කරණය කියන්නේ O level paper එකේ ලකුණු 60ක්. මේ ලකුණු 60න් ආසන්න වශයෙන් ලකුණු 20ක් 11 ශ්‍රේණිය මූල්‍ය ප්‍රකාශන කියන පාඩම. මේ ලකුණු 60න් ලකුණු 20ක්ම 11 ශ්‍රේණිය මූල්‍ය ප්‍රකාශන කියන පාඩම. අපි ඒ ගැන වෙන සතියක සාකච්ඡා කරමු. ගිණුම්කරණයේ කොටසේ මූල්‍ය ප්‍රකාශන කියන පාඩම අතහැරියාම ලකුණු වැඩිම ලැබෙන පාඩමක් තමයි දරුවනේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. හරිම සරල මූලික පාඩමක්. හැබැයි ලකුණු වැඩි. ආසන්න වශයෙන් MCQ ලකුණු 2ක්, සිද්ධියක් දෙන ප්‍රශ්න ලකුණු 2ක්, ගිණුම්කරණයේ ප්‍රශ්නාංක 5 ආසන්න වශයෙන් තව ලකුණු 4ක්. එහෙන් බැලුවාම ගිණුම් කරන සමීකරණය O level paper එකේ ලකුණු 8කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. අනිත් බොහෝ පාඩම් O level paper එකේ ලකුණු ඇවිල්ලා තියෙන්නේ ලකුණු 4යි ලකුණු 6ක් වශයෙන් තමයි. මොකද්ද මේ සමීකරණය? සමීකරණයක් කිව්වහම අපි දන්නවා සමාන ලකුණක් සහිත ප්‍රකාශනය. සමාන ලකුණෙන් දෙපස බොහෝ විට විචල්‍යයන් දෙකක්. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ ව්‍යාපාරික වත්කම් සපයපු පාර්ශවයන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද කියලා තමයි ගිණුම් කරන සමීකරණයෙන් නිරූපණය කරන්නේ. උදාහරණයක් කිව්වොත් කෙනෙක් රුපියල් ලක්ෂයක් දාලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. එයා දාපු ලක්ෂය මදි නිසා 50000ක ලෝන් එකක් ගන්නවා. දැන් මේ ව්‍යාපාරේ දේපල ඔක්කොම කොච්චරක් තියෙනවද? අයිතිකරුගේ ලක්ෂයයි, ණය 50000යි. එහෙනම් මේ ව්‍යාපාරේ වත්කම් 150000යි, හිමිකම් ලක්ෂයයි, වගකීම් 50000යි. සමීකරණ බැඳීම පැහැදිලිද? 150000 සමානයි ලක්ෂ
ලක්ෂය ධන 50000ට. ගිණුම් කරන සමීකරණ සම්බන්ධයෙන් ඔබ 10 ශ්‍රේණිය පෙළපොත ළඟට ගත්තොත් 10 ශ්‍රේණිය පෙළපොතේ ගිණුම් කරන සමීකරණ බලපෑම් ගොඩාක් සපයලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් ඔබේ 10 ශ්‍රේණිය පෙළපොතේ තියෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. පිටු අංක 60 තුල නෙහරා පටන් ගත්ත පරිගණක අලුත් වැඩියා ව්‍යාපාරයක් පළවෙනි මාසේ මෙන්න ට්‍රාන්සැක්ෂන් අංක 1 ලක්ෂ 5කින් ව්‍යාපාරය ආරම්භ කළා. ලක්ෂ 5ක් දාලා ව්‍යාපාරේ පටන් ගත්තාම එකක් තමයි ව්‍යාපාරයට සල්ලි එනවා ලක්ෂ 5ක්. ඒ නිසා මුදල් ධන ලක්ෂ 5යි. මුදල් වැඩිවීම ලක්ෂ 5යි. ඒ වගේම හිමිකමත් වැඩි වෙනවා ලක්ෂ 5ක්. හිමිකම ධන ලක්ෂ 5යි. ලක්ෂ 2ක බැංකු ණයක් ගත්තාම ඔයාගේ පෙළපොත කියනවා මෙහෙම. බැංකු ණය කියන්නේ සල්ලි ආවේ. මුදල් ධන ලක්ෂ 2යි. බැංකු ණය කියන වගකීම වැඩිවීම ලක්ෂ 2යි. ඔබ හිතන්න මේ වගේ පිළිතුරු රුපියල් ලක්ෂයකින් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා. ද්විත්ව බලපෑම මොකද්ද? සමීකරණ බලපෑම මොකද්ද? රුපියල් ලක්ෂයක් මුදල් වත්කම අඩු වුණා. රුපියල් ලක්ෂයක් ස්ථාවර තැන්පතු වත්කම වැඩි වුණා. ඔබට ඒ ආදී වශයෙන් ඇවිල්ලා තියෙන ගනුදෙනු වල බලපෑම හිමීට බලන්න පුළුවන්. මම කැමති O level ප්‍රශ්න පත්‍ර අත්දැකීමකින් මේ වැඩේ චුට්ටක් අවසන් කරන්න. 2016 O level paper එකේ ප්‍රශ්නාංක 5 ප්‍රශ්නයක් දීලා මෙන්න මෙහෙම. සමීකරණ බලපෑම දක්වන්නලු මෙන්න මේ ගනුදෙනු සම්බන්ධයෙන්. ව්‍යාපාරයට මුදල් යෙදීම 50000යි. බලපෑම හිතන්න දරුවෝ මුදල් වත්කමක් වැඩි 50000යි. අයිතිකරු යොදවපු නිසා හිමිකම ඔහුගේ ප්‍රාග්ධනය වැඩිවීම 50000යි. තව එකක් ලී බඩු මිලදී ගැනීම 20000යි. හිතන දරුවෝ මුදල් වත්කම අඩුවීම 20000යි. ලී බඩු වත්කම වැඩිවීම 20000යි. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීම 5000යි. මොකද හිතන්නේ මුදල් වත්කම අඩුවීම 5000යි. කුලිය කියන්නේ වියදමක්. ආදායම් වියදම් සම්බන්ධයි ලාභයට. ලාභ සම්බන්ධයි අයිතිකරුගේ හිමිකමට. ඒ නිසා මුදල් විතරක් නෙමේ අඩු වෙන්නේ වියදමන් නිසා අයිතිකරුගේ හිමිකමත් අඩු වෙනවා රුපියල් 5000කින්. බැංකු ණයක් 25000ක ලබා ගත්තලු මුදල් වත්කම 25000ක් වැඩි වෙනවා. බැංකු ණය වගකීම 25000ක් වැඩි වෙනවා. පාසල් උපකරණ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් මේක. පාසල් උපකරණ ණයට ගැනීම 10000යි කිව්වහම ව්‍යාපාරයේ තොගය 10000ක් වැඩි වෙනවා. ණයට ගත්ත නිසා ණය හිමි කියන වගකීම 10000ක් වැඩි වෙනවා. 2017 O level paper එකේ අහලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ගනුදෙනු බලපෑම සම්පූර්ණයෙන් දීලා සිදුවෙච්ච ගනුදෙනු මොනවද කියන එක. මම උදාහරණයක් දෙකක් උපරිම කියන්නම්. වත්කම් වල මුදල් වැඩි වෙලා වගකීම් වල බැංකු ණය වැඩි වෙලා. මුදල් වැඩි වෙලා බැංකු ණය වගකීම් වැඩි වෙන්න නම් මොකද්ද සිදුවෙන ට්‍රාන්සැක්ෂන් එක? ව්‍යාපාරේ 25000ක බැංකු ණයක් ලබාගෙන. මම තව උදාහරණයක් කියන්නම් ඒකේ. මුදල් 6000ක් අඩු වෙලා ණය හිමි 6000ක් අඩු වෙලා. මොකක්ද එම ගනුදෙනුව? මුදල් අඩු වෙන්නේ සල්ලි ගෙවපු නිසා, ණය හිමි අඩු උනේ ණය හිමියන්ට සල්ලි ගෙවපු නිසා. O level කොමර්ස් පේපර් එකේ ප්‍රශ්නාංක 5 2018 අවුරුද්ද බැලුවත් 2019 අවුරුද්ද බැලුවත් සමීකරණ මගින් ප්‍රශ්න අහලා තියෙනවා ආසන්න වශයෙන් හැම O level පේපර් එකේම ලකුණු 8ක්. ඉතින් අද අපි ගිණුම්කරණයේ හැඳින්වීම කියන පාඩම මුලින්ම බැලුවා. ඒක මගින් ඒත් අහලා තියෙනවා O level හැම පේපර් එකේම ආසන්න වශයෙන් ලකුණු 2ක්. සමීකරණ පාඩමෙන් ඇවිල්ලා තියෙනවා ආසන්න වශයෙන් ලකුණු 8ක්. ඉතින් අපි ලකුණු 10ක් හිමීට සාකච්ඡා කළේ. අපි මද විරාමයක් අරගෙන නැවත හමුවෙමු. හරබැර න්‍යාය O level paper එකට සම්බන්ධ වෙච්ච ක්‍රමය පිළිබඳව ඉගෙන ගන්න. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. අද අපි සාකච්ඡා කරන්නේ O level කොමර්ස් ප්‍රශ්න පත්‍රයට 10 ශ්‍රේණිය පෙළ පොතේ ගිණුම් කරන පාඩම් කිහිපයක් සම්බන්ධ වන ආකාරය. මම අද දවස තුල මුලින්ම O level කොමර්ස් පේපර් එකේ ලකුණු වැඩිම ගිණුම්කරණය කියලා ඔබත් සමග සාකච්ඡා කළා. ඊට පස්සේ 10 ශ්‍රේණිය ගිණුම්කරණයේ හැඳින්වීම කියන පාඩම O level පේපර් එකට සම්බන්ධ වෙච්ච ආකාරය පිළිබඳව පොඩි අත්දැකීමක් දුන්නා. ඉන්පසු අපේ O level කොමර්ස් පේපර් එකේ accounting වැඩියෙන්ම ලැබෙන තවත් ප්‍රධාන පාඩමක් වන ගිණුම්කරණ සමීකරණය කියන පාඩම සම්බන්ධයෙන් පුංචි අත්දැකීමක් ඔබට දුන්නා. ගිණුම්කරණය ගැන සාකච්ඡා කරද්දී අපිට අමතකම කරන්න බැරි ප්‍රධානම න්‍යායක් තියෙනවා. ඒක තමයි ද්විත්ව සටහන් න්‍යාය. අපි හරබැර න්‍යාය කියලාත් කියනවා. මේ හරබැර න්‍යාය මේ ලෝකෙට හඳුන්වා දුන්නේ ඉතාලි ජාතික ගණිතඥයෙක්. ක්‍රිස්තු වර්ෂ 1494 දී ඉතාලි ජාතික ලූකා ෆැසියෝලි කියන ගණිතඥයා ලෝකෙට හඳුන්වා දුන්නා හරබැර න්‍යාය නමින් ප්‍රධාන ගිණුම් කරන න්‍යායක්.
O-level commerce paper එක තුල මේ න්‍යාය ඍජුවම සම්බන්ධ කරලා MCQ ප්‍රශ්න දෙකක් ලැබෙනකොට second paper එකේ case study එක තුල හැම O-level paper එකේම හරබැර සටහන් අඩුම ගාන එකක් ලියන්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ තවත් ලකුණු ආසන්න වශයෙන් දෙකක්. second paper එකේ ගිණුම්කරණය ප්‍රශ්නය තුල හරබැර සටහන් ලිවීම විතරක් නෙමෙයි හරබැර සටහන් පාවිච්චි කළා ගිණුම් ඇඳීම ඒ ගිණුම් වලට හරබැර කිරීම ඒ වගේම කිසියම් මූලික පොතක් අඳින්න ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ මූලික පොත ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම වගේ හරබැර න්‍යාය සම්බන්ධයෙන් මූලිකම දැනුම O-level ප්‍රශ්න පත්‍රය තුල ආසන්න වශයෙන් ලකුණු 8ක් වගේ කියලා අපිට පේනවා. අපි බලමුකෝ ද්විත්ව සටහන් න්‍යායට ගනුදෙනු ගැලපෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු ලෝකා ෆැසියෝලිගේ හරබැර න්‍යාය මොකක්ද කියන එක. ලෝකා ෆැසියෝලි කියනවා වත්කම් වියදම් වැඩිවීම හර. මොකද්ද? වත්කම් වියදම් වැඩිවීම හර වත්කම් වියදම් අඩුවීම බැර. ලෝකා ෆැසියෝලි ගණිතඥයා කියනවා හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම බැර හිමිකම් වගකීම් ආදායම් වැඩිවීම බැර හිමිකම් වගකීම් ආදායම් අඩුවීම හර. අයිතිකරු ලක්ෂයක් දාලා ව්‍යාපාරේ පටන් ගත්තාම මුදල් වත්කම වැඩි වෙනවා. වත්කම් වැඩිවීමට කියන්නේ හර. ඔහුගේ හිමිකමත් වැඩි වෙනවා. හිමිකම් වැඩිවීමට කියන්නේ බැර. ඒ නිසා මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර වශයෙන් අපිට මේක සඳහන් කරන්න පුළුවන්. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් වැඩිවීම හර නිසා සෑම මුදල් ලැබීමක්ම මුදල් ගිණුමට හර. සෑම මුදල් ගෙවීමක්ම මුදල් ගිණුමට බැර. ගිණුම්කරණය දන්නේ නැතිම කෙනෙක් ගැන අපි හිතමු. මේ වෙලාවේ මේ වැඩසටහන අහන් ඉන්න. මුදල් කියන්නේ වත්කමක්, සම්පතක්. වත්කම් වැඩිවීමට ලෝකා ෆැසියෝලි කිව්වේ හර නිසා ඔබට පුළුවන් මුදල් ලැබීම් සම්බන්ධයෙන් ගිණුම්කරණේ හරබැර න්‍යාය මෙන්න මේ විදියට ආදේශ කරන්න. විකුණුම් වලින් මුදල් ලැබුණා. හරබැර වෙන්නේ කොහොමද? මුදල් ගිණුම හර අනිත් වචනේ ගන්න විකුණුම් නේද කිව්වේ. විකුණුම් ගිණුම බැර. කඩකුලි ආදායම් ලැබුණා. මුදල් ලැබිච්ච නිසා මුදල් ගිණුම හර කඩකුලි ආදායම් ගිණුම බැර. නිමල්ගෙන් මුදල් ලැබුණා. මුදල් ගිණුම හර නිමල්ගේ ගිණුම බැර. කමල්ගෙන් මුදල් ලැබුණා. මුදල් ගිණුම හර කමල්ගේ ගිණුම බැර. මුදල් ගෙවනකොට ලූකා ෆැසියෝලිගේ මේ න්‍යාය අනුව වත්කම් අඩු වෙනවා. මුදල් වත්කම අඩු වෙනවා. මුදල් වත්කම අඩු වීමට කියන්නේ බැර කියලා. ඒ නිසා මුදල් ගෙවනකොට උදාහරණයක් භාණ්ඩ මිලදී ගන්නවා. අත්පිට ගැනුම් කියලා කිව්වොත් මුදල් බැර ගැනුම් කියපු නිසා ගැනුම් ගිණුම හර. මුදල් ගැනිලි මුදල් බැර ගැනිලි ගිණුම හර. විදුලි වියදම් ගෙව්වා. මුදල් ගිණුම බැර විදුලි වියදම් ගිණුම හර. මුදල් ගිණුමට බැර කරන්න අනිත් ගිණුමට හර කරන්න. සුනිමල්ට ගෙව්වා. මුදල් බැර සුනිමල් හර. යන්ත්‍රයක් ගන්න සල්ලි ගෙව්වා. මුදල් ගිණුම බැර යන්ත්‍ර ගිණුම හර. ඒ නිසා ගිණුම්කරණය තුල හරබැර න්‍යාය හරි ලේසි, විශේෂයෙන්ම මුදල් ගනුදෙනු සම්බන්ධයෙන්. 2016 O-level paper එකේ හරබැර න්‍යාය සම්බන්ධයෙන් case study එකේ අහලා තියෙනවා ප්‍රශ්නයක් 18000ක කාර්යාල උපකරණ මුදලට ගැනීම හරබැර වෙන්නේ කොහොමද කියලා. කාර්යාල උපකරණ මිලදී ගත්තාම සල්ලි ගියානේ දරුවෝ. ඒ නිසා මුදල් ගිණුමට බැර වෙනවා. කාර්යාල උපකරණ වත්කම වැඩි වෙච්ච නිසා කාර්යාල උපකරණ ගිණුමට හර වෙනවා. ඒ නිසා ඒකේ පිළිතුර කාර්යාල උපකරණ ගිණුම හර මුදල් ගිණුම බැර. 2016 O-level paper එකේ ලෙජර් ගිණුම් අඳින්න ආවා. සුළු මුදල් පොතක් දීලා ලෙජර් ගිණුම් අඳින්න ආවේ. අපි ඒක ගැන පසුව කතා කරමු. මොකද හරබැර සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ ඍජුවම අහලා තියෙන ප්‍රශ්න ගැන විතරයි. 2017 O-level ප්‍රශ්න පත්‍රය කියනවා ප්‍රශ්නාංක 5 මෙහෙම දෙයක්. පහත ගනුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් ලියන්න. පළවෙනි එක අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා මුදල් 2000ක් ගැනීම. මේ කියන්නේ අයිතිකරුගේ මුදල් ගැනිලි ගැන. සල්ලි ගිය නිසා මුදල් ගිණුම බැර. ඔයාලට තේරෙනවද? සල්ලි ගිය නිසායි මුදල් ගිණුමට බැර වෙන්නේ. ඒතර හර වෙන්නේ කාටද? හිමිකම් අඩු වෙච්ච නිසා අපි කියනවා ගැනිලි ගිණුම හර. සරලව කිව්වොත් සල්ලි ගියා මුදල් බැර රුපියල් 2000යි ගැනලි ගිණුම හර රුපියල් 2000යි. අනික O-level ප්‍රශ්න පත්‍රයක් තුල ඔබ හරබැර සටහන් ලියද්දී මුලින්ම හර සටහන ලියන්න. ඊට පස්සෙ බැර සටහන ලියන්න. වටිනාකම අනිවාර්යෙන් ලියන්න. හරබැර සටහනක් ලියද්දී ගිණුම කියන වචනේ අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඔයාලට පොදු ජර්නලයේ මතකයි නේද? පොදු ජර්නලය අහලා තියෙනව නේද O-level කරන දරුවෝ ටික? පොදු ජර්නලයේ විස්තරයේ තීරුවේ හරබැර සටහනක් ලියද්දී මුලින්ම හර ඊට පස්සේ බැර නේද ලියන්නේ. අවශ්‍ය නම් ඔබට පුළුවන් බැර සටහන පොඩ්ඩක් පහලින් ඈඩ් කරලා ලියන්නත් ඔබට හැකියාව තියෙනවා.
2017 ඔලෙවල් පේපර් එකේ තවහර බැර සටහනක් අහලා ව්‍යාපාරේ ප්‍රයෝජනය සඳහා ඔටෝ ට්‍රේඩර්ස් වෙතින් ලක්ෂ 5ක මෝටර රථයක් ණයට ගැනීම. ඔටෝ ට්‍රේඩර්ස්ගෙන් ලක්ෂ 5ක මෝටර රථයක් ණයට ගත්තාම මෝටර රථ වත්කම වැඩි වුණා. වත්කම් වැඩි වීමට කියන්නේ හර. එම නිසා මෝටර රථ ගිණුම හර ලක්ෂ 5යි. ඔටෝ ට්‍රේඩර්ස් ගිණුම බැර ලක්ෂ 5යි. නහිමි කියලා ලියන්න එපා. ස්ථාවර වත්කමක් ජංගම නොවන වත්කමක් ණයට ගත්තාම ඒ මිලදී ගත්ත ණයට ගත්ත සමාගමේ නම ඔබ ලිවිය යුතුයි. 2018 ඔලෙවල් ප්‍රශ්න පත්‍රය තුල ගැනුම් ජර්නලයක් මගින් හරබර සටහන් අහලා තියෙන්නේ. හැබැයි මම දැක්කා ඒගොල්ලන්ගේ සිද්ධියක් දෙන ප්‍රශ්නය තුල ගනුදෙනු කිහිපයක් හරබර කරන්න ඇවිල්ලා තියෙනවා. නිකන් නෙමේ පොදු ජර්නලය මගින්. ඒක ඇත්තරම සාමාන්‍ය අපේ හරබර සටහන් ටික නෙමේ. ඔබ අනාගතයේ සාකච්ඡා කරන 11 ශ්‍රේණියේදී කතා කරපු ගැලපුම් සටහන් වගේ පාඩම් සම්බන්ධයි. 2019 ඔලෙවල් පේපර් එකෙත් හරබර න්‍යාය සම්බන්ධයෙන් ප්‍රශ්න MCQ නම් හැම පේපර් එකේම ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. 2019 සෙකන්ඩ් පේපර් එකේ කේස් ස්ටඩි ප්‍රශ්නය තුල රියදුරුට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් හරබර සටහනක් අහලා තියෙනවා. වැටුප් ගෙවුව නිසා මුදල් ගිණුම බැර වැටුප් ගිණුම හර. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නාංක 5 තුල මාදවගෙන් චෙක් පතක් ලැබීමේ හරබර සටහන ඉල්ලලා තියෙනවා. චෙක් පතක් ලැබුණාම ලාච්චුවට දාන්නේ අපි මුදල් ගිණුම හර මාදවගේ ගිණුම බැර. තව එකක් අහලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රය තුලම මේ විදිහට ගෘහ භාණ්ඩ වෙළඳසැලක් හිමි නදුන් රුපියල් 35000ක් වටින කෑම මේසයක් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙන යාම. 35000ක කෑම මේසයක් අරගෙන ගියාම ඒක ව්‍යාපාරි ගැනිලි. ඒ නිසා අපිට කියන්න පුළුවන් ගැනිලි ගිණුම හර මේක ගෘහ භාණ්ඩ වෙළඳසැලක් ව්‍යාපාරි තොගේ අඩු වෙන්නේ. ගැනිලි ගිණුම හර 35000යි. ගැනුම් ගිණුම බැර 35000යි. අපි තවත් හරබැර සාකච්ඡා කරමු මේ විරාමයෙන් පසුව. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් එක්ක. ඉතින් දරුවනේ අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ 10 ශ්‍රේණිය ගිණුම්කරණයේ මූලික පාඩම් කිහිපයක් අපේ O level ප්‍රශ්න පත්‍රයත් සමග සම්බන්ධ වෙච්ච විදිය. ගිණුම්කරණ හැඳින්වීම ආසන්න වශයෙන් ලකුණු 2-3ක්, ගිණුම්කරණ සමීකරණයේ ආසන්න වශයෙන් ලකුණු 8ක් 10ක්, හරබැර න්‍යාය ආසන්න වශයෙන් තවත් ලකුණු 6ක් 7ක් 8ක්. අපි තාමත් කතා කරමින් ඉන්නේ හරබැර න්‍යාය කොහොමද O level ප්‍රශ්න පත්‍රات එක්ක සම්බන්ධ වුණේ කියලා. හරබැර න්‍යාය සාකච්ඡා කරද්දී අපේ සිලබස් එක කියනවා හරබැර කරන්නේ ලෙජරය තුල. ගනුදෙනුවක් මුලින්ම සටහන් කරන්නේ මූලික පොතක. දවසකට ව්‍යාපාර ගනුදෙනු විශාල සංඛ්‍යාවක් වෙනවා. මේවා මුලින්ම ලියන්නේ මූලික පොත්වල. ඒ මූලික පොත් මොනවාද කියලා 11 ශ්‍රේණිය 10 ශ්‍රේණිය දරුවෝ දන්නවා. අපේ සිලබස් එක අනුව මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය මූලික පොත් වශයෙන් අපි සලකනවා. මේ මූලික පොතක ලියන ගනුදෙනුවක් ගිණුම් කරන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ලෙජරය මගින්. ලෙජරය තුල තමයි අපි හරබැර කරන්නේ. ලෙජරය කියන්නේ ගිණුම් සියල්ලෙහිම එකතුව. ලෙජරයේ තියෙනවා ගිණුම් වර්ග 5ක්. වත්කම් ගිණුම්, ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර, පරිගණක කාර්යාල උපකරණ තොග, ණයගැති මුදල් බැංකු වශයෙන් වත්කම් ගිණුම්. ඒ වගේම තව වර්ගයක් තමයි හිමිකම් ගිණුම්, ප්‍රාග්ධන ගිණුම, ගැනිලි ගිණුම. උදාහරණ වශයෙන් කියන්න පුළුවන් මට. තුන්වෙනි වර්ගය තමයි වගකීම් ගිණුම්. බැංකු ණය වගකීම් ගිණුමක්, ණය හිමි ගිණුම වගකීම් ගිණුමක්, උපචිත වියදම් ගිණුම් වගකීම් ගිණුමක්, බැංකු ගිණුමක බැංකු අයිරාවක් ආවොත් ඒකත් වගකීමක්. අනිත් වැදගත්ම ගිණුම් දෙක තමයි ආදායම් සහ වියදම් ගිණුම්. ආදායම් කියනකොට ව්‍යාපාරික ප්‍රධානම ආදායම විකුණුම්. ඒ නිසා ආදායම් ගිණුම් වලට උදාහරණ කියන්න පුළුවන් විකුණුම් ගිණුම, කඩකුලී ආදායම් ගිණුම, ලද කොමිස් ආදායම් ගිණුම, පොලී ආදායම් ගිණුම. ඒ වගේම ව්‍යාපාරික ගිණුම් වර්ග කිහිපය තුල තවත් වැදගත් ප්‍රධාන ගිණුම් වර්ගයක් තමයි වියදම් ගිණුම්. අපි කලින් වත්කම් ගිණුම් කිව්වා, හිමිකම් ගිණුම් කියලා කිව්වා, වගකීම් ගිණුම් කියලා කිව්වා, ආදායම් ගිණුම් කිව්වා. දැන් ඔන්න තව වර්ගයක් වියදම් ගිණුම්. ව්‍යාපාරේ ගැනුම් ගිණුම වියදම් ගිණුම, ව්‍යාපාරේ වැටුප් ගිණුම, විදුලි වියදම් ගිණුම, රක්ෂණ වියදම් ගිණුම, ප්‍රචාරණ වියදම් ගිණුම. අනික මූල්‍ය ප්‍රකාශන කරපු ඔබ දන්නවා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, මූල්‍ය වියදම්, වෙනත් වියදම්, විකුණුම් පිරිවැය තුල තියෙනවා වියදම් කිහිපයක්. ඒ අනුව ව්‍යාපාරික වියදම් ගිණුම් ගොඩක් තියෙනවා.
ඉතින් මේ හරබැර න්‍යාය සම්බන්ධයෙන් ඕලෙවල් ප්‍රශ්නපත්‍ර වලාපු අත්දැකීම අපි මීට කලින් දැක්කා. ඔබට සාමාන්‍යයෙන් ඕලෙවල් පේපර් එකේ MCQ ප්‍රශ්නාංක 17, 18, 19, 20, 21 කියන ප්‍රශ්න පහ බැලුවොත් අත්දැකීමක් තව ගන්න පුළුවන්. ගිණුම් කරන සමීකරණය සමග ගිණුම්කරණය තුල වැදගත්ම න්‍යායක් වෙච්ච හරබැර න්‍යාය සහ ගිණුම් වර්ග හඳුනා ගැනීම. එක සමානම ප්‍රශ්න තමයි හැම ඕලෙවල් පේපර් එකේම අහලා තියෙන්නේ. ඒ වගේම කේස් ස්ටඩි එක තුල මූලික වශයෙන් ගිණුම් කරන සමීකරණයක් හැමදාම වගේ රෝමන් සිම්පල් 5 කියන ප්‍රශ්නය තුල අහලා තියෙනවා. ඒ වගේම කේස් ස්ටඩි එක තුල එක හරබැර සටහනක්වත් අඩුම ගානේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකේ ගිණුම්කරණය කියන කොටසේ ප්‍රශ්නාංක 5 සකස් වෙන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම සම්බන්ධයෙන් මූලිකම දෙයක්. ඊට පස්සේ ගිණුම්කරන සමීකරණ ගානක් හරබැර සම්බන්ධයෙන් දිත්ත සටහන් ඉදිරිපත් කිරීමක් ඒත් එක්කම මේ ප්‍රශ්නාංක 5 කියන ප්‍රශ්නය තුල මූලික පොතක් අහලා තියෙනවා. 2016 O level පේපර් එක සුළු මුදල් පොතක් ලෙජරේට පිටපත් කරන්න කියනවා. 2017 O level පේපර් එක ගැනුම් සහ විකුණුම් ජර්නල් සම්පූර්ණ කරලා ඒ ජර්නල් දෙකම ලෙජරේට පිටපත් කරන්න කියලා කියනවා. ප්‍රශ්නාංක 5 අවසාන ප්‍රශ්නය තුල 2018 O level පේපර් එකේ ගැනුම් ජර්නලයක් ඇඳලා අපි ඒක ලෙජරයට පිටපත් කිරීමක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවා. මූලික පොතක් හැම O level පේපර් එකේම අහන අත්දැකීමක් තියෙන නිසා 2019 O level ප්‍රශ්න පත්‍රය ඔබ බැලුවොත් ප්‍රශ්නාංක 5 රෝමන් සිම්පල් 4 තුල සුළු මුදල් පොතක් අඳින්න ඇවිල්ලා තියෙනවා. සුළු මුදල් පොතක් ඇඳලා තුලනය කිරීම දක්වන ප්‍රශ්නයක් ඔබට සපයලා තියෙනවා. එමනම් O level පේපර් එක තුල ඔබට ලැබෙන ගිණුම්කරණය කොටසේ පළවෙනි ප්‍රශ්නයේ හේවත් මුළු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 5 කියන ප්‍රශ්නය තුල ගිණුම්කරණ හැඳින්වීම, ගිණුම්කරණ සමීකරණ, හරබැර න්‍යාය මූලික පොත් සම්බන්ධයෙන් මූලික ප්‍රශ්නයක් අහලා තියෙනවා කියලා අපි දැක්කා. ඔබ බොහොම හොඳින් පසුගිය O level ප්‍රශ්න පත්‍ර 4 අරගෙන එම ප්‍රශ්නයට පිළිතුරු සපයන්න පුළුවන් නම් ඔබට හොඳ අත්දැකීමක් ලැබෙයි පසුගිය ප්‍රශ්න පත්‍ර 4 සම්බන්ධයෙන්. ඒ අත්දැකීම ඔබට ලොකු වාසියක්, ඔබට ලොකු ප්‍රතිලාභයක්. ඔබේ O level පේපර් එකේ ප්‍රශ්නාංක 5 තෝරගන්න කැමති කෙනෙකුට ලොකු ප්‍රතිලාභයක් ගන්න පුළුවන් එම අතීත අත්දැකීම. හොඳයි, අපි මද විරාමයක් අරගෙන නැවතත් සම්බන්ධ වෙමු. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක චතුරංග අමරසූරිය සමග අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිමු. අපි නැවතත් සම්බන්ධ වෙන්නේ සිත FM ගුරුගෙදර වැඩසටහනත් සමග. අද අපි කතා කරමින් ඉන්නේ 10 ශ්‍රේණිය ගිණුම්කරණය මූලික පාඩම් කිහිපයක් අපේ O level ප්‍රශ්න පත්‍රයට සම්බන්ධ වෙච්ච විදිය. අද දවසේ වෙලාව තව තියෙන නිසා මම කැමති 10 ශ්‍රේණිය 7 වෙනි පාඩම මූලික සටහන් කියන පාඩම අපේ O level පේපර් එකත් එක්ක සම්බන්ධ වෙච්ච විදිහත් ඊටාම කෙටියෙන් කියන්න. අද අපි ගිණුම්කරණය ප්‍රශ්නාංක 5 සම්පූර්ණ කරපු නිසා හැම O level පේපේකේම මූලික පොත් සහ ඔවුන්ගේ මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් අඩුම ගානේ එක ප්‍රශ්නයක් හරි MCQ පේපර් එකේ අහලා තියෙනවා. ඔබ හරියට O level ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කළොත් ඔබට එක O level පේපර් එක ප්‍රශ්න අඩුම ගානේ එකක්, ඒ කියන්නේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙකක් වුණත් හොයාගන්න පුළුවන්. 2016 O level පේපර් එක මූලික පොත් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න අහලා තියෙනවා MCQ වල. 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවුවාම මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත පිළිවෙලින් තියෙන පිළිතුර තෝරන්න. රක්ෂණ ගාස්තු සල්ලි වලින් ගෙවුවාම මුදල් පොතට සම්බන්ධ නිසා ගෙවීමක් නිසා මූලාශ්‍ර ලේඛනය ගන්න වෙන්නේ ගෙවීම් වවුචරය. මුදල් ගෙවීමක් නිසා මූලික පොත මුදල් පොත. ඒ අනුව එහි පිළිතුර ගෙවීම් වවුචරය සහ මුදල් පොත. ඒ වගේම 2016 O level පේපර් එකේ මූලික පොත් සහ මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. රෙදිපිලි ව්‍යාපාරයක ගනුදෙනු දෙකක් පහත දැක්වේ. A. මොරටු ලීබඩු වෙළෙන්දන්ගෙන් 50000ක ලීබඩු ණයට ගැනීම. හිතාගන්න යාගේ මූලික පොත ලීබඩු වෙළෙන්දන්ගෙන් 50000ක ලීබඩු ණයට ගැනීම. රෙදි විකුණන ව්‍යාපාරයක් ලීබඩු ණයට අරගෙන. තව එකක් B. 30000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණීම. අපෙන් අහන්නේ A සහ B කියන මේ ගනුදෙනු දෙකේ මූලාශ්‍ර ලේඛන මොනවද කියලා. ලීබඩු ණයට ගත්තාම ස්ථාවර වත්කම් ණයට ගැනීමක්, පොදු ජර්නලය නිසා මූලාශ්‍ර ලේඛනයේ ජර්නල් වවුචරය,
රෙදිපිලි තොගයක් කපිලට ණයට විකුණුවාම විකුණුම් ජර්නලය නිසා විකුණුම් ඉන්වොයිසිය. ඒ නිසා එහි පිළිතුර ජර්නල් වවුචරය සහ විකුණුම් ඉන්වොයිසිය. 2016 O-level පේපර් එකේ මූලික පොත් සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක තමයි ණය හිමියෙකුට චෙක් පතක් ගෙව්වහම මොකද්ද මූලික පොත කියලා. අපි දන්නවා ණය හිමියන්ට නෙමෙයි කාට හරි චෙක් පත් නිකුත් කරාම මූලික පොත වෙන්නේ බැංකු ගිණුම. 2016 O-level පේපර් එකේ සුළු මුදල් පොතක් සම්බන්ධයෙන් ලෙජර් ගත කිරීමක් අපෙන් අහලා තිබ්බේ. අපි බලමු මූලික සටහන් පොත් කියන 10 වසරේ පාඩම 2017 O-level පේපර් එකත් එක්ක සම්බන්ධ වෙච්ච විදිය බලමු අපි. පහත ගනුදෙනු අතුරින් පොදු ජර්නලයක සටහන් කරන ගනුදෙනුව තෝරන්න. පොදු ජර්නලයක සටහන් කරන්නේ හැමතිස්සෙම අනිකුත් ගනුදෙනු. ඒ කියන්නේ මුදල්, බැංකු, සුළු මුදල්, තොග ණයට ගැනීම, තොග ණයට විකිණීම නොවන ගනුදෙනු. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා 2000ක් මුදලින් ගැනීම. 2000ක් සල්ලි ගත්තාම මුදල් පොත නිසා ඒක ලියන්න එපා. 2000ක් බොල් ණය ලෙස කපා හැරීම. ඒ පිළිතුර වඩා ආසන්නයි. ව්‍යාපාරයේ ප්‍රයෝජනයේ සඳහා ලක්ෂයක් වටින යන්ත්‍රයක් අත්පිට ගැනීම. මුදල් දීලා ගත්තාම මුදල් පොත. ව්‍යාපාරය 10000ක තොගයක් ණයට ගැනීම. තොගයක් ණයට ගත්තාම ගැනුම් ජර්නලයේ වඩාත් ගැළපෙන පිළිතුර තමයි 2000ක් බොල් ණය ලෙස කපා හැරීම. 11 ශ්‍රේණිය දරුවන්ට අත්දැකීමක් තියෙනවා. එය ගැළපුම් සටහනක්. පොදු ජර්නලයක සටහන් කරන්න ස්ථාවරවත්කම් ණයට ගැනීම, අයිතිකරුගේ භාණ්ඩ ගැනීම, වැරදි නිවැරදි කිරීමේ සටහන්, ගැළපුම් සටහන්. 2017 O-level පේපර් එකේ මූලික පොත් සම්බන්ධයෙන් තව ප්‍රශ්න දෙකක් අහලා. ගැනුම් ජර්නලය කමාවක්, ලෙජර් ගිණුමක්, මූලාශ්‍ර ලේඛනයක්, මූලික පොතක්, මූල්‍ය ප්‍රකාශනයක්. ගැනුම් ජර්නලය මොකක්ද දරුවනේ? ගැනුම් ජර්නලය මූලාශ්‍ර ලේඛනයක්ද මූලික පොතක්ද? මූලික සටහන් පොතක්. සූකිරි විසින් තම ව්‍යාපාර නිෂ්පාදනය කරන කිරිහට්ටි 10ක් තම නිවසේ උත්සවයක් සඳහා ලබා ගැනීම සටහන් කරනුයේ. තමන්ගේ ව්‍යාපාර නිපදවන කිරිහට්ටි 10ක් සූකිරි ගැනිලි වශයෙන් තමන්ගේ ප්‍රයෝජනයට අරගෙන අයිතිකරුගේ භාණ්ඩ ගැනිලි ලියන්න වෙන්නේ පොදු ජර්නලය තුල. මූලික පොත් සම්බන්ධයෙන් අපි දැක්කා එක ලකුණක් නෙමේ ලකුණු 3 ගානේ තිබ්බා MCQ ප්‍රශ්න පත්‍රය තුල 2016 සහ 2017 පේපර් එකේ. 2018 ප්‍රශ්න පත්‍රය තුල අපි බලමු මූලික සටහන් පොත් මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් මොනවාද අහලා තියෙන්නේ කියලා. ගනුදෙනු කිහිපයක් දීලා අපෙන් අහලා තියෙනවා මූලික පොත් මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් ප්‍රශ්න 3ක් 2018 O-level පේපර් එකේ. ඒ ඔබ අධ්‍යයනය කළ යුතුමයි. එතන අහනවා එක ප්‍රශ්නයක් ගනුදෙනු කිහිපයක් දීලා මේකෙන් ගැනුම් ජර්නලේ ලියන්නේ මොකද්ද? ABCD කියලා ට්‍රාන්සැක්ෂන්ස් 4ක් දීපු නිසා අපෙන් අහනවා ඒ වගේ මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් හඳුනා ගැනීම. ඊට අමතරව වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් මූලික පොත කුමක්ද කියලාත් අහලා තියෙනවා. වැරදි නිවැරදි කිරීම සම්බන්ධ මූලික පොත අපි දන්නවා පොදු ජර්නලය. ඒකේ තව මූලික පොත් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා දරුවෝ. අයිතිකරු 5000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම කියන ගනුදෙනුවට සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය සහ මූලික පොත. සල්ලි යොදවපු නිසා ලදුපත මූලාශ්‍ර ලේඛනය වෙනකොට මූලික පොත වෙන්නේ මුදල් පොත. 2019 O-level පේපර් එකේ අපි බලමු මූලික පොත් මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් ඒ වගේම ප්‍රශ්න 3-4ක් අහලා තියෙනවද කියලා. ඔව් පැහැදිලිවම වගුවක් දීලා ගනුදෙනු සහ මූලාශ්‍ර ලේඛන ගැළපීම සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක්, මූලික සටහන් පොත් හඳුනා ගැනීම සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් වශයෙන් ප්‍රශ්න 2ක් අහලා තියෙනවා. ඊට අමතරව දරුවෝ මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් 2019 O-level පේපර් එකේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් ටිකක් දිග ප්‍රශ්න, දිග පිළිතුරු මෙවැනි මාධ්‍යකින් ඒ ඔබට දැන් කිව්වට සම්පූර්ණ අවබෝධයක් ගන්න ඔබට අපහසු වේවි. මම ඒ නිසා මේ ප්‍රශ්න ටික කියන්නේ නැතුව ඉන්නම්. එකම අත්දැකීම මෙන්න මෙච්චරයි. අද අපි කතා කළේ 10 ශ්‍රේණිය 4 වෙනි පාඩම, 5 වෙනි පාඩම, 6 වෙනි පාඩම සහ වෙලාව තිබ්බ නිසා 7 වෙනි පාඩම. පාඩම් කීයද? පාඩම් 4යි. මේ පාඩම් 4 තිබ්බේ මොනවාද? ගිණුම්කරණයේ හැඳින්වීම, ගිණුම්කරණ සමීකරණය, හරබැර න්‍යාය සහ ගිණුම් ඇඳීම, ඒත් එක්කම මූලික සටහන් පොත් මූලාශ්‍ර ලේඛන සමග. වැදගත්ම දේ මොකද්ද? ලකුණු කීයක් සම්බන්ධ වුණාද කියන එක. ඔබට ඒ පාඩම් 4න් O-level MCQ පේපර් එකේ ලකුණු සම්බන්ධ වෙලා තිබුණා ආසන්න වශයෙන් ලකුණු 8ක්. MCQ ලකුණු 8ක්. සිද්ධි අධ්‍යයන ප්‍රශ්නය තුල ආසන්න වශයෙන් ලකුණු 4ක්. සමීකරණ සහ හරබැර. ඒ වගේම අපි අද කතා කළේ ඇත්තටම ඔබේ කොමර්ස් පේපර් එකේ දෙවනි ප්‍රශ්න පත්‍රය අහන ප්‍රශ්නාංක 5 ගැන. ප්‍රශ්නාංක 5 සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි. ඕකෙන් අද කරපු මූලික පාඩම් කිහිපය තුල අඩුම ගානේ ලකුණු 8ක්වත් අහලා තිබුණා. ඒ කියන්නේ අද අපි O-level පේපර් එකේ ගිණුම්කරණයේ ලකුණු 60ක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ලකුණු 60න් MCQ 8කුයි, case study ලකුණු 4කුයි,
සෙකන්ඩ් පේපර් එකේ තවත් ලකුණු ආසන්න වශයෙන් 8කුයි. ඒ කියන ලකුණු 20කට ආසන්න අත්දැකීමක් ගත්තා. එසේනම් මේ අත්දැකීම් පාවිච්චි කරන්න. හැම O level ප්‍රශ්න පත්‍රයකම මේ පාඩම් සම්බන්ධ වෙච්ච විදිය හරිම සමානයි. ඒක හොඳින් අධ්‍යයනය කරන්න, පිළිතුරු සපයන්න, පෙළපොත උදව් උපකාර කරගන්න. එමගින් ඔබේ ගිනුම් කරන විෂයේ ලකුණු හැකිතරම් ලබා ගැනීමට උත්සාහවන්ත වන්න. අපි තවත් ඉදිරි සතියක මෙවැනිම ගිනුම් කරන පාඩම් කිහිපයක් ඔබේ O level පේපර් එකට සම්බන්ධ වන ආකාරය ඉගෙන ගම්මු. එසේනම් මම අදට මේ වැඩසටහන මෙතනින් අවසන් කරන්නම්. මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිචාර අපගේ Facebook පිටුවට ලබා දෙන්න. අපේ Facebook පිටුව තමා සිත 88.8. එසේනම් අපි වැඩ අවසන් කරමු. ඔබ සැමටම සුබ දවසක්. ආයුබෝවන්. ගුරුගෙදර පාඩම් කියල දෙන රේඩියෝ සාත්තරේ. දැන් කෙටි විරාමයක්.